අද ළමයි නැද්ද? මං ඉන්න චුට්ටක් පරක් වුණා. ලිසත් ඉන්නවා, මලින්දි ඉන්නවා, චිරත් ඉන්නවා, තිරාන් ඉන්නවා, එච්චරයි. කොහොමද මන්දීප නැහැ, සනුක නැහැ. පුතේ ගෲප් එකට දාන්න මැසේජ් දෙකක් කවුද මේ මලින්දු? හරි ලිසත් හරි කවුරු හරි දාන්න ගෲප් එකට මැසේජ් එකක් පන්තිය පටන් ගත්තා කියලා මගේ ෆෝන් එක ඕෆ් වුණා පුතේ. මේ හදිසියේ ගමනක් ගියා එන්න චුට්ටක් පරක් වුණා. ඒකයි පරක් වුණේ. පන්ති පටන් ගත්තා කියලා ෆෝන් එකට මැසේජ් එකක් දාන්න ගෲප් එකට. හරි මට කියන්නකෝ අනිත් අය එනකන් දෙන්නෙක් ආවදවනේ මේ ගිය සතිය අපි නැවැත්තුවේ කොහෙද කියලා අන්තිමට ටියුට් එකේ තුන්වෙනි පිටුවේ අන්තිම රයිට් ඉවරයි නේ. ඒ කියන්නේ පටල කම්පණයෙන් හන්න ඉපදවන සංගීත භාණ්ඩ අපිට තියෙන්නේ නේද? එහෙමද? ඔව් සර්. ඔව්. හරි. එවනම් අපි බලමු අද මුලින්ම පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ. right. දැන් අපිට සංගීත භාණ්ඩ වර්ග කරන්න පුළුවන් තවත් එක ක්‍රමයක් තමයි පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ කියලා. පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩවල ඇදි පටලයක් කියන්නේ ඇදපු පටලයක්. කම්පණයෙන් තමයි හඬ නිපදවීම සිදු කරන්නේ. ඇදි පටලයක් කම්පණයෙන් හඬ නිපදවීම සිදු කරනවා ළමයි. උදාහරණයක් විදියට පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ කියන්නකෝ මට ටිකක්. ඈ? යක් බෙරය, ගැට බෙරය. ඔව්. බෙර වර්ග නේද? දවුල, තබ්ලාව. දැක්කිය. අවුඩැක්කිය අර පින්තූර වාගයක් තියෙනවා අච්චු පොතෙත් නේ. හරි. එතකොට ඒ විදිහට
පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩයක ළමයි පටලයක් ගොඩක් වෙලාවට මේ බෙරවලට ගන්න සත්තුන්ගේ හම් එළුවන්ගේ හම් එහෙම ගන්න. ඒ හම් පදම් කරලා තමයි බෙරේට දාන්නේ තමයි. නේද? එතකොට ඕගොල්ලන්ට තියෙනවා පොඩි ක්‍රියාකාරකමක්. මේ පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩයක් සකස් කරලා ඒකේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. හරි? අපි බලමු මේ ක්‍රියාකාරකම. ටියුට් එකේ ගන්න බලන්න ඕගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා පටල කම්පණයෙන් හඬ උපදවාගත හැකි සරල භාණ්ඩයක් නිර්මාණය කරමු. එතකොට අවශ්‍ය ද්‍රව්‍ය තරමක් විශාල ප්‍රමාණයේ බැලුනයක්, කුඩා ප්ලාස්ටික් වීදුරුවක්, රබර් පටි ඒවා තමයි ඕනේ. ඊට පස්සේ ක්‍රමයේ තියෙනවා දී ඇති බැලුනේ කට රූපේ පරිදි කපා ගන්න. පසුව බැලුනේ ඇතුළට වීදුරුව ඇතුළු කර බෙරයක් සෑදෙනසේ බැලුනේ සකස් කර ගන්න. බැලුනේ කෙළවර රබර් පටියකින් තදින් ගැට ගසා ගන්න. වීදුරුවේ ඉහළ ධාරයට පටියක් යොදා ශක්තිමත් කරගන්න. හරි. ඊට පස්සේ කියනවා සකස් කරගත් බෙරේට තට්ටු කර ඇතිවන හඬට හොඳින් සවන් දෙන්න. සෙහාර ටියුට් එකද හොයන්නේ? පසුව බැලුනේ පහළ කෙළවරින් ඇද බෙරේ බැලුන් පඩලේ ඇදෙන ප්‍රමාණය වැඩි කරගෙන බෙරේට නැවත තට්ටු කර ඇතිවන හඬට සවන් දෙන්න. මේ ආකාරයට බැලුන් පඩලේ ඇදී ඇති ප්‍රමාණය බැලුන පහළට ඇදීම මගින් ක්‍රමයෙන් වැඩි කරමින් බෙරේට තට්ටු කර ඇතිවන හඬට හොඳින් සවන් දෙන්න. රයිට්. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. බලන්න ඕගොල්ලන්ගේ මෙන්න මේ විදිහේ රූප සටහනක් තියෙනවා. නාඩියක් ඉන්න රූපය අපි ගමු. හරි. මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ ওই ක්‍රියාකාරකමේ තියෙන රූප සටහන. ඉස්සෙල්ලාම බැලුනයක් අරගෙන මේ බැලුනේ කපනවා පහලින් මේ විදිහට. කට කපනවා ළමයි. කපලා අපි වීදුරුවට මේ බැලුනේ දාලා පහලින් හොඳට ඇදලා රබර් පටියක් දානවා. නේද? එතකොට ඕගොල්ලෝ රූපේ අඳිද්දී පාට කරන්න ඕනේ නැහැ. පහලින් ඇඳ ගන්නකො ළමයි මේ වගේ රූපයක්. මම පෑනෙනුත් මෙහෙම අඳින්නම් රූපේ මේකේ තියෙනවා. එතකොට මේකේ මෙහෙම තියෙනවා බැලුනේ කට මේ විදියට. මේක ඊට පස්සේ ඕම කඩේරි වලින් දක්වන්න බැලුනේ කපා ගන්න තැන. ඊට පස්සේ අපි ගන්නවා වීදුරුවක්. මේ තමයි අවශ්‍ය ද්‍රව්‍ය ටික ළමයි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ වීදුරුවට බැලුම් පටලය තියෙනවා අපි ඇතුළට දානවා. අපි අඳගමු මෙහෙම. තියෙනවා අපි රබර් පටියක් දානවා ළමයි.
මේ පහළ කෙළවරින් මෙතනින් ඊට පස්සේ උඩ මෙතනත් රබර් පටියක් දානවා. එතකොට නම් කරගන්න මේවා. කෝපය ඊට පස්සේ යට ඊට පස්සේ ඔය විදිහට තියෙනවා. ඇඳගන්න මේ රූප සටහන ළමයි. සර් ඇඳා. ඉවරද? ඔව් සර්. ඉතින් තා ෆෝල්ඩර් තියෙනවා සර්. හරි අඳින්න. මම මේ අඳින එක අඳින්න එපා ළමයි. පොඩ්ඩක් බෝඩ් එකේ එහෙම වෙලා ඒක හදාගන්න ඇදුවේ. හරි. රූපය හදාගන්න පස්සේ රූපය ගිහින් හදාගන්න. ඉවරයිද? ඔව් සර්. තව වෙලා ඕනේ කියන්න වෙලා ඕනේ තව. නෑ සර්. රයිට් ඒ ඉවරයි මොනවා සර්. මකන්නද? ආ සර්. මැසේජ් එකක් දැම්මද?
සර් මයික් එක ඕෆ් නේ. දැන් හරිනේ. හරි සර්. හරි. එතකොට මේ දැන් මේ විදියට අපිට කියනවා දැන් ඔන්න අපි බැලුනෙන් බෙරේ හැදුවා නේද? පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩයක් හැදුවා. ඊට පස්සේ දැන් මේකේ අපි මේක කොහොමද නාද කරන්නේ සද්දු කරන්නේ? මේකේ උඩ රබර් පටලයට බැලුම් පටලයට තට්ටු කරලා තමයි නේද අපිට පුළුවන් ඕනනම් කෝටුවකින් ඉරටුවකින් වාගෙකින් තට්ටු කරන්න නැත්නම් ඇඟිල්ලෙන් තට්ටු කරන්න පුළුවන්. එහෙම තට්ටු කරපුවාම මේකේ හඬ ඇති වෙනවා. ඊට පස්සේ අපිට කියනවා පසුව බැලුනේ පහළ කෙළවරින් ඇද බැලුනේ පහළ කෙළවරින් අදින්නලු නේද? ඕගොල්ලෝ අර මේ අපි රබර් පටිය දාලා පල්ලෙහා කෙළවර හිල් කරගත්තේ මේ හිර කරගත්තේ ඒ කෙළවරෙන් අදින්නලු. ඊට පස්සේ එහෙම ඇදලා ඇදෙන ප්‍රමාණය ටික ටික වැඩි කර කර බෙරේට තට්ටු කරන්නලු. බැලුම් පටලයෙන් ඇදලා බෙරේට තට්ටු කරන්න. එහෙම තට්ටු කරලා ඇතිවන හඬ නිරීක්ෂණය කරන්න කියනවා. එහෙමනම් බැලුම් පටලේ ඇදෙන ප්‍රමාණය වැඩි වෙනකොට ළමයි මොනවා වෙයිද? හඬ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. හඬ වෙනස් වෙනවා. හඬේ තියුණු බව වැඩි වෙනවා. ඔයගොල්ලන් ගෙවල් වල ඔය ඩොලැක්කි එහෙම තියෙනවද දන්නේ නැහැ බෙර. නේද? ඔය බෙර ළමයි ඒගොල්ලෝ ගහන්න කලින් දැකලා තියෙනවද? කො නැටුම් කරන ළමයි. අද නැටුම් කරන ළමයා නැහැ. නේද? කවුද? වගීෂා නැහැ අද ඇවිල්ලා තාම. වගීෂාට මැසේජ් එක ගිහින් නැද්ද දන්නේ නැහැ. එතකොට මේ බෙරයක් අපි නාද කරනකොට බෙරේ අපි පදම් කරනවා කියලා එකක් කරනවා ළමයි. බෙරේ ගහන්න කලින් මේ අපි මේ බැලුම් පටලේ දැන් අපි කරනවායි කිව්වේ මේක අදිනවනේ පහලින් ඇදලා ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි කරනවා. එතකොට ඒ විදිහට අපි බෙරේකත් ළමයි හම් පටලේ අදිනවා. විවිධ බෙරවල හම් පටලේ අදින්න විවිධ ක්‍රම තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා බලන්න මේ මම පෙන්නන්නම් මේ සර් බෙරේට මේ පටිපටි තියෙන දාන කෑල්ල පටිපටි තියෙනවා. මේ පටිපටි මේ තියෙන්නේ මේ බෙරවල මේ යක් බෙරේ ගැට බෙරය තබ්ලාව ඒවා තියෙනවා පටි තියෙනවා. මේ පටි වලට ළමයි කියනවා වරපට. මොකද්ද කියන්නේ? වරපට. එතකොට මේ පටලේ අදින්නේ ළමයි වරපට සිර කරනවා. වරපට හිර කරනවා. මේ පටිය හිර කරනවා. මේ පටිය හිර කරන්න මේ තබ්ලාවේ නම් ඕගොල්ලෝ බලන්න මේකේ දාලා තියෙනවා පොඩි ලී කෑලි වාගයක්. මේ පේනවද? ඔන්න මම ටිකක් ලොකු කරා ඒ පින්තූරේ. එතකොට තබ්ලාවේ දාලා තියෙනවා ඕබොලේ පින්තූරේ. මේ දෙන්නේ. ලොකු වැඩි වුණානේ. හරි මේ බලන්න තබ්ලාවේ දාලා තියෙනවා ලී කෑලි. එතකොට මේ ලී කෑලි පහළට තද කරපුවාම මේ උඩ තියෙන බෙරේ හැම හිර වෙනවා. එතකොට බෙරේ හැම හිර කරන්න විවිධ උපක්‍රම දාලා තියෙනවා. මේ තියෙන්නේ සයිඩ් ඩ්‍රම් එක ඉස්කෝලේ බෑන්ඩ් එකේ තියෙන. සයිඩ් ඩ්‍රම් එකේ ළමයි මෙන්න මේ ඇන හිර කරනවා. මේ ඇන හිර කරද්දි මොකද වෙන්නේ? මේ පටලේ පහළට තද වෙනවා. හිර වෙනවා. හරි? ඊට පස්සේ මේවත් එහෙම තියෙනවා. ඔගොල්ලෝ දැකලා තියෙනවද ඩොලැක්කිය කියන එකේ? සෙහාර දැකලා නැද්ද? උඩහ පැත්තේ ඉන්නවනේ සංගීත කට්ටිය. හවසට ඩෝලේම ගාන හොඳ ප්‍රසිද්ධ ඩොලැක්කි වාදකයෝ ඉන්නව නේද ඔය පැත්තේ? සෙහාර සර් ඔය පැත්තේ ඉන්නව නේද හොඳ ප්‍රසිද්ධ ඩොලැක්කි වාදකයෝ? ඔව් සර්. ඒගොල්ලෝ දැකලා නැද්ද මේක හිර කරන හැටි? එහෙම දන්නේ නැහැ. එහෙම දන්නේ නැහැ. බලන්න එපා. අහන්න ඈ. මං කියන්න හොඳ නැහැ නේ අයගේ. එතකොට ඒ විදියට මේ ඒකේ ඩොලැක්කියේ තියෙන්නේ මේ වාගේ ලී කෑල්ලක්. මේ වගේම ලී කෑල්ලක් තියෙන්නේ. හැබැයි ලී කෑල්ල පහළට තද කරන්න නෙවෙයි තියෙන්නේ කරකවන්න තියෙන්නේ. ලී කෑල්ල කරකවන්න තියෙන්නේ. ලී කෑල්ල මේම කරකවද්දී අර ලණුවේ දඟ වැටිලා මේ බෙරේ හැම හොතට හිර වෙනවා. ඇදෙනවා. නේද? එතකොට ඒ විදියට අපි ඕකට කියන්නේ ළමයි වරපට සිර කිරීම. වරපට සිර කිරීම. හරි? මේ ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි කරන්න ඕන යොදන එක උපක්‍රමයක් තමයි වරපට සිර කිරීම. ආයේ නැටුම් කරන ළමයි මෙතන නෑ නේද? ඉන්නවද? ඔය නැටුම්ද කරන්නේ? චිරත් නැටුම් නේද කරන්නේ?
ඒකනේ සද්ද නැතුව ඉන්නේ මොකද එන. හරි. එතකොට නැටුම් කරද්දී චිරත් යන්න ගියාද මන්ද? නෑ නේද ඉන්නවනේ චිරත් අර ඉන්නවා. දැන් එතකොට මේ නැටුම් කරද්දී මේ බෙරේ ගහන්න කලින් මෙන්න මේ බෙරේ ගහන්න කලින් මේ බෙරෙත් එක්ක තියෙනවා පොඩි ලී කෑල්ලක්. කිතුල් පටියක් තියෙනව නේද? කිතුල් පොළු කෑල්ලක්. දැකලා තියෙනවද දන්නේ? ඒ කිතුල් පොල්ලෙන් මේ බෙරේ වටේට ගහනවා ළමයි. මේ බෙරේ වටේ මෙතන ධාරේ තියෙන්නේ. මේ ධාරෙට ගහනවා ඒකේ. ඕකට නැටුමේදි කියන්නේ නැටුම ඇවුන්නේ නැහැ. ඔව්. මේ මන් ගුණේ ඉස්කෝලේ පන්තියක් තිබිලා. ඔව්. රෙකෝඩින් එක දාන්න පුළුවන්ද? මන් දාන්නම්. ඔය ඉස්කෝලේ පන්ති දිනවනේ යන්න මන් දාන්න. නෑ සර් මේ ඒක රෙකෝඩින් එක දැම්මා මේ ෆෝන් එකෙන් හරි. හරි. මේ මුල ටික මන් දාන්නම්. මේ රෙකෝඩින් එක මේ හෙට අනිද්දා දාන්නම් ඈ. දැන් ගොඩාක් තියෙනවා දාන්න. අනිවාර්යෙන් දාන්න. හරි. එතකොට දැන් මේක ළමයි ඇහුන්නේ මොකද්ද? චිරත් දැන්ද පටන් ගත්තේ? අන්දීප දැන් කියන්නේ දැන් විනාඩි 15ක් විතර වාගේ ඇති 15ක් 20ක් පොඩ්ඩයි කතා කරේ අපි ක්‍රියාකාරකම කතා කරේ. ලිව්වද සර්? ඔව් ලිව්වා ක්‍රියාකාරකම කලින් තිබ්බ එක. ඒ ලියපු ටික එක්කෙනේ ෆොටෝ එකක් ගහලා දාන්නකෝ ගෲප් එකට. අපි කියමු මලින්දුට දාන්න කියලා මලින්දු ෆොටෝ එකක් ගහලා දාන්න. එතකොට ඒකෙන් ඔයාලට ඒ ටික ලියාගත්ත හැකි. වීඩියෝ එකත් මම දාන්නම්. හරි. ඉතින් එතකොට දැන් අපි කතා කරේ දැන් නැටුම් කරද්දී මෙන්න මේ බෙරේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මවුස් එකේ කර්සර් එක මේ බෙරේ මෙන්න මේ රවුම මේ වටේට අර කිතුල් පොළු කෑල්ලෙන් ගහනවා. මේ හැම හොඳට හිර වෙන්න ගහන්නේ මේක ඇතුළට ගහන්නේ මේම. තද වෙන්න. මේ සිද්ධියට කියනවා ළමයි ඇස වටා තැලීම. ඇස වටා තැලීම. බෙරේ ඇහැ කියන්නේ මෙන්න මේ මැද කොටසට හැමට. මේ බෙරේ හැමට කියන්නේ බෙර ඇස කියලා. එතකොට ඇස වටා තලනවා. මේ ඇහැ වටේට ගහනවා ලී කෑල්ලක මේව ටොට් ටොක් ගාලා පහලට ගහනවා. එහෙම ගහද්දි මොකද වෙන්නේ? මේ හැම හිර වෙනවා. රයිට්. එතකොට ඔන්න දැන් සම්පටලයේ ඇදිලා තියෙන ප්‍රමාණය වෙනස් කරන්න. හොඳට ඇදෙන්න. හොඳ සද්ද එන්නේ ළමයි හොඳට මේක ඇදුනහම. තියුණු හඬක් එනවා බෙරේ. එතකොට ඒ ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි කරන්න ඕන අපි කිව්වා මුලින්ම වරපට සිර කරනවා. මේ ලණු ලණු වාගේ තියෙන මේවට කියන්නේ අපි වරපට කියලා. එතකොට වරපට සිර කරනවා ඇස වටා තලනවා. තව එකක් තියෙනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවද අවුරුද්දට රබන් ගහනවා? රබාන සිර රත් කරනවා. රබාන ගහන්න කලින් රබාන රත් කරනවා. රබාන රත් කරපුවාම රබානේ හම්පටලේ හොඳට ඇදෙනවා ළමයි. රබානේ හම්පටලය හොඳට ඇදෙනවා රබාන රත් කරපුවාම. ඇදිලා හොඳට හිර වෙනවා. ඒකයි වෙන්නේ. මේ රත් කරපුවාම ළමයි දැන් මේ හිතන්නකෝ මේම. දැන් මේ තියෙන දැන් මෙතන රබානක් නැහැ. අපි දුම් මේ බෙරේ කියලා. ඒව ගන්න බෑ. ඒව කෘතිම පටලනේ තියෙන්නේ. මේ සයිඩ් ඩ්‍රම් එකේ තියෙන්නේ කෘතිම පටලයක්. හැබැයි රබානේ තියෙන්නේ සත්තුන්ගේ හැම. මේ ඩොලැක්කියේ ඒ වාගේ තබ්ලාවේ වාගේ සත්තුන්ගේ හැමක් තියෙන. දැන් මේ සත්තුන්ගේ හැම හොඳට හිර වෙන්න නම් මේක හොඳට හිර වෙන්න නම් මේ හැමේ දිග වැඩි වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. වැඩි වෙන්න ඕනේ. පුතේ මේක දැන් අපි රත් කරනකොට මේ හැමේ දිග වැඩි වුණොත් මේක බුරුල් වෙනවනේ. රත් කරනකොට මේ හැම දිග වැඩි වුණොත් මේක බුරුල් වෙනවා. ඒකින්ද ඕකේ හම්පටල දාන්න ඕනේ අඩුවෙන්? නෑ. සම්පටලය රත් වෙනකොට ඒ හම්පටලය ඇකිලෙනවා. රත් වෙනකොට ඇකිලෙනවා මේ හැම. මේකයි වෙන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න. දැන් කෘතිම පටලයක් නම් මේ වාගේ එකක් රත් කරොත් බුරුල් වෙනවා. ඇයි රත් කරද්දි මේවා ප්‍රසාරණය වෙනවා. දිග වැඩි වෙනවා. අපි අහලා තියෙනවානේ පොඩි පන්ති වල ඉගෙනගෙන තියෙනවා ප්‍රසාරණය කියන සංසිද්ධිය. නේද? රත් කිරීමේදී උෂ්ණත්වය වැඩි කිරීමේදී ද්‍රව්‍ය ප්‍රසාරණය වෙනවා. එතකොට මේ කෘතිම හැම රත් කරොත් එහෙම මේක දිග වැඩි වෙනවා බුරුල් වෙනවා. හැබැයි මෙයාගේ වෙන්නේ වෙන වැඩක්. මේ හැම රත් කරද්දී මේ සමේ තියෙන ජලය වාෂ්ප වෙලා පිට වෙලා යනවා.
ජලය වාෂ්ප වෙද්දි මොකද වෙන්නේ? මේ හැම ඇකිලෙනවා. හැම ඇකිලෙද්දි මොකද වෙන්නේ? වටෙන් බැඳලානේ තියෙන්නේ ළමයි. වටෙන් හොඳට ගැට ගහලා තියෙන්නේ. එතකොට හැම ඇකිලෙනකොට මොකද වෙන්නේ? මෙයා හොඳට ඇදෙනවා. රබානක් ගහන්න කලින් රත් කරන්නේ ඒකයි. රබාන රත් කරපුවාම රබානේ හැමේ තියෙන ජලය වාෂ්ප වෙලා යනවා. එතකොට හැම ඇකිලිලා හොඳට හිර වෙනවා. හරි එහෙනම් මතක තියාගන්න මේ විදියට විවිධ උපක්‍රම තියෙනවා මේ තත් මොනවද මේ පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩවල හඬ වෙනස් කරන්න විවිධ උපක්‍රම යොදනවා. හරි අපි ටියුට් එකේ ආපහු එමු ටියුට් එකට අපි බලන්න ටියුට් ආපුදේ හතරවෙනි පිටුවේ 15ම ඕගොල්ලන්ට තියෙනවා පටලයක් කම්පණය කිරීමෙන් හඬ නිපදවන භාණ්ඩ ලැයිස්තුවක් ලියන්න. තනියම ලියන්න බාන්න. පටලයක් කම්පණය කිරීමෙන් හඬ උපදවන භාණ්ඩ ලැයිස්තුවක් කලිනුත් ලියලා තියෙනවා. ලියන්න බාන්න. සර් අපු කියන මොකද ලියන්න ඕනේ? මොකද්ද සර් ලියන්න ඕනේ? මේ පටල කම්පණය කිරීමෙන් හඬ උපදවන භාණ්ඩ ලැයිස්තුවක් ලියන්නලු. ආන්ගේ මේකට උදාහරණ ලැයිස්තුවක් ලියන්න. කෑලි දෙකකට විතර බෙදලා ලියන්න 10ක් විතර. සර් ලිව්වා. සර් ලිව්වා. ශිහාර කියන්නද? ඇයි? මේ දැන් ලිව්වා පටල කම්පණය කිරීමෙන් හඬ නිපදවන භාණ්ඩ ලැයිස්තුව. ඔව්. ඒකට උඩින් දුන්න චුට්ට කියවන්න බැරිද? ඒකට හතරවෙනි පිටුවේ ටිකනේ. අබ්ලාව ගැටවෙර යක්විරය ඩෝලය තම්මැට්ටම දවුල සයිඩ්‍රම් බේස්ඩම් උඩැක්කි රබාන්. ඊට උඩින් දැන් ලියන්න කිව්ව එකට උඩින් දුන්න ටික දුන්න මේ එකක් නම් අරින් දුන්න. එතන මොකද ලියන්න දුන්නේ නැද්ද? නෑ. එතන අඳින්න දුන්නද? ඔව්. මොකද්ද?
64 සර් ලිව්වා 5 3 කීයක් ලිව්වද? 10ක් ලිව්වද? කෝ 10ක් ලියපු අය? සර් ලිව්වා 10ක් ලිව්ව එක්කෙනා කවුද? ලිසත්. ලිසත් කියන්න 10. තබ්ලාව තබ්ලාව එක එක හිමින් කියන්නේ නැහැ. තබ්ලාව, ගැටබෙරය ගැටබෙරය, යක්බෙරය යක්බෙරය, දෝලය ඩොලැක්කිය, තම්මැට්ටම තම්මැට්ටම හරි. දවුල දවුල, සයිඩ් ඩ්‍රම් සයිඩ් ඩ්‍රම්, බේස් ඩ්‍රම් බේස් ඩ්‍රම්, උඩැක්කිය උඩැක්කිය දෙපාරක් ලියලාද? නෑ සර් කලින් උඩැක්කිය ලිව්වේ නෑ තම්මැට්ටම සර් හරි. උඩැක්කිය, රබාන රබාන, එච්චරයි 10යි. හරි. රයිට්. ඊට අමතරව කවුරු හරි වෙන ලියපු ඒවා තියෙනවද? හරි. එහෙමනම් ඒ ටික ලියා ගන්න. හරි. ඩෝලේ කිව්වා නේද ඩොලැක්කිය? හරි. ඊට පස්සේ බලන්න මෙහෙම තියෙනවා ඊළඟ පිටුවේ 5 වෙනි පිටුවේ පටලයක් කම්පණය කිරීමෙන් හඬ උපදවන භාණ්ඩවල හඬේ සංඛ්‍යාතය වෙනස් කිරීමට ඇති උපක්‍රම මොනවාද? දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ මෙන්න මේ ටික. දැන් ඔය පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩවල හඬේ සංඛ්‍යාතය වෙනස් කරන්න තියුණු හඬක් අරගන්න. තියුණු හඬක් අරගන්න කරන උපක්‍රම 3ක් මං කිව්වා. මොනවද කරන උපක්‍රම? රත් කරනවා එකක් රත් කිරීම, සම්පටලය රත් කිරීම. උදාහරණේ රබාන. තව සම්පටලේ ඇදීම සම්පටලයට ගහන එක සර් ඔව් සම්පටලය අදින්න තමයි අනික් ඒවා දෙකම කරන්නේ. එතකොට ඒක ඇදීම කියලා ලියන්නේ නැතුව ඒ කාරණා දෙක අපි ලියමු. එකක් තමයි ඇස වටා තැලීම. ඇස වටා තැලීම කියලා අපි කියනවා. යක්බෙරේ එහෙම කරන්නේ ඇස වටා තලනවා. ඊට පස්සේ ඊළඟ එක අනිත් එක මොකද්ද ළමයි? වරපට සිර කිරීම. මොකද්ද? වරපට සිර කිරීම. රයිට්. එහෙමනම් ලියන්නකෝ. එකයට එක ලියන්නේ තරු දාලා පළවෙනි තරුව වරපට සිර කිරීම. වරපට සිර කිරීම. උදාහරණ ඩොලැක්කිය. සර් ඒක යටින් ලියන්නද ඒක කෙලින් ලියන්නද? යටින් ලිව්වත් කමක් නැහැ. ඉඩ ඇති කරුණු 3යි අපිට ලියන්න තියෙන්නේ. වරපට සිර කිරීම උදාහරණ ඩොලැක්කිය. ඊළඟ එක ඇස වටා තැලීම. ඇස වටා තැලීම. ඇස වටා තැලීම. උදාහරණ මොකද්ද ඇස වටා තලන්නේ ළමයි? ගැටබෙරය. ඔය උඩරට නර්තනයේ එහෙම යොදාගන්නේ ගැටබෙරය නේද චිරත්? ඔව් සර් එහෙමනම් ලියන්න ඇස වටා තැලීම ගැටබෙරය.
ඊළඟ එක සර් තුන්වෙනි එක මොකක්ද? තව කිව්වේ නැහැ. සම්පටලය රත් කිරීම. සම්පටලය රත් කිරීම. සම්පටලය රත් කිරීම. උදාහරණ රබාන. උදාහරණ රබාන. හරි ළමයි. right ඊට පස්සේ අපි බලමු ඊළඟට වායු කඳන් කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ. වායු කඳන් කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ. හරි. පොඩි වැඩක් තියෙනවා ඕගොල්ලන්ට. ක්‍රියාකාරකම බලන්න. අපිට ඕන කරනවා එක් කෙලවරක් වැසුණු දිගින් අසමාන පෑම්බට 3ක්. එක් කෙලවරක් වහපු දිගින් අසමාන පෑම්බට 3ක්. ඊට පස්සේ කියනවා පළමුව දිගින් එක පැත්තක් වැසුණු එකක් නිල්ලන්නේ. එක පැත්තක් වහපු එකක් ඉල්ලන්නේ ඔව්. ඒකට සෙලෝ ටේප් එකක් ගැහුවොත් හරිනේ. සෙලෝ ටේප් එකක් ගැහුවට සෙට් වෙයිද දන්නේ නැහැ ළමයි. මෙහෙම ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ තියෙනවද අර මෙන්න මේ පෑන කපලත් හරියනවා. මේක හරියනවා සර්. මේ පැත්තෙන් ගහන්නේ. ඔව්. සර් මේ පෑන කපල ඉවරලා මේ පැත්තයි කරන්න හරි. එහෙම වහලා ගන්න පුළුවන් ඔව්. දැන් මෙහෙම කපන්න එපා දැන්. මොකුත් මේ ඕගොල්ලන්ගේ තියෙනවද අර ළමයි මේ highlight එක හීනි එක fine light කියන එක. සර් මේ අරගෙන තියෙනවා. ෆයින් ලයිට් තියෙනවනේ. ෆයින් ලයිට් එකේ යටපැත්ත ගලවන්නකෝ. ඕන් එකකට ගත්ත හැකි. ඒක කරලා බලන්න පුළුවන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට මේක. ෆයින් ලයිට් එකේ පහළ හරිය ගලවන්න. හරි. ඊට පස්සේ දව ගන්න පෑන ක්ලිප් එකක් ගන්න. දෙකයි. ඔය දෙකයි තව එකක් හොයාගත්තා නම් හරි මේ ටිකක් දිග එකක් ඔයගේ දිග වෙනස් එකක්. දැන් ඕගොල්ලන්ට අවශ්‍ය නම් මේ වෙලාවේ පිඹලා බලන්න පුළුවන්. මේ පෑම්බට 3ට පිඹලා බලන්න සද්ද වෙනස් වෙන හැටි. අපි එක එක්කෙනාට ඉඩ දෙමු. බඩු තියෙන්නේ කාගේද? ලිසත්ගේ තියෙනවා ලිසත්. හරි මේමයි දැන් ඔක්කොම එක සැරේ පිමින් දෙපා. එතකොට ඇහෙන්නේ නැහැ ළමයි. දෙහාර තියෙනවද? මේත්නේ පුළුවන්ද සර්? ඇහුන්නේ නැහැ. ඒ තුනෙන් පුළුවන්ද? ඔව් ඒ තුනෙන් පුළුවන්. ඔය තුනේ දිග එක සමානයිනේ. වෙනස් වෙන්න ඕනේ. ඔකට ගන්න ක්ලිප් එකකුයි පෑනක ක්ලිප් එකක් ගන්න එකක්. ඊට පස්සේ අර මං කිව්වාගේ ටිකක් දිග එකිනෙකට වෙනස් දිග තියෙන ක්ලිප් තුනක් තිබ්බත් හරි. නැද්ද බලන්න තියෙනවද කියලා හොයාගන්න. නිසි
අහගන්න මම පිමිනවා. දැන් හැමෝම අහගන්න. ඔයගලන්ට පේනවා මගේ ළඟ තියෙනවා එකිනෙකට වෙනස් උස පෑම් බට 3ක් තියෙනවා. මම ගත්තේ මේ විදියට එකක් ගත්තා මේ ෆයින් ලයිටර් කියන හයිලයිට් පෑන. ඒකේ යට කෑල්ලයි ඒකේ ක්ලිප් එකයි. ඊට පස්සේ තියෙනවා අනික් පෑන් කොපුව. දැන් මේ බට 3 එකිනෙකට වෙනස්. මේ උස. හරි දැන් මම මේක පිමින්න යන්නේ. ඉස්සෙල්ලා මගේ එක අහගන්න. අහගෙන ඊට පස්සේ ඕගොල්ලන්ට මම වෙලාව දෙනවා. ඔන්න බලන්න දිග වැඩි මේක පිමිනවා. හරි. මේ ශබ්ද 3 අහගන්න. ඔන්න පළවෙනි එක. ඊට පස්සේ ඊට වැඩිය දිග ටිකක් අඩු එක පිමිනවා මම. ඊට පස්සේ දිග අඩුම එක පිමිනවා. ඒක පිමෙන්නේ නැහැ ළමයි. අමාරුයි මට පිමින්න ඒක. දැන් එතකොට මට කියන්න පෑම් බටවල දිග අඩු වෙනකොට හඬේ තියුණු බවට මොකද්ද වෙන්නේ ළමයි? තියුණු බව අඩු වෙනවද වැඩි වෙනවද? තව සැරයක් මම පිමින්නම්. හොඳට අහගන්න හඬේ තියුණු බව සංඛ්‍යාතය. හරි? ඔන්න එකක්. ඔන්න අනික. දැන් පෑම් බටේ කෙටි වෙනකොට හඬේ තියුණු බවට මොකද්ද උනේ? වැඩි වෙනවා සර්. තියුණු බව වැඩි වෙනවා. වඩා තියුණු හඬක් එන්නේ කෙටි පෑම් බටේ නාද කරනකොට. රයිට්. දැන් ඔයගොල්ලන්ට මේ වැඩේ කරනවා නම් වෙලාව දෙනවම. කවුද ඉන්නේ? ආ රිලිසත්. ඉන්න පොඩ්ඩක් ඔයාගේ වීඩියෝ එක පින් කරන්න. ආ රිලිසත්. ඉන්න මගේ එක අයින් කරන්න ළමයි. හරි පිමින්. ඉසත් ඇහෙන්නේ නැහැ. alright. දැන් හරි. ඒක තමයි සර් දිග මේක. ඔව් මේ සද්දය ඇහුණාද ළමයි? නෑනේ සර්. එයා අයියෙන් පිමින්න. ඔයා මේ මයික් එක ගලවන්න එක්ක මේ හෙඩ්ෆෝන් එකේ ඒක වැඩ නැතුව. දැන් ඇහෙනවා. ඒ දෙවෙනි එක නම් ඇහුණා. පළවෙනි එක ඇහුන්නේ නැහැ. කමන්නේ නැහැ පිමින්නකො. right. හරි. හරි ඔයගොල්ලන්ට පැහැදිලි. එතකොට තියුණු බව වැඩි වෙනවා පෑම් බටේ දිග අඩු වෙනකොට නේ. හරි. ඊට පස්සේ කවුද තව ඕනද? චයාර. පිමිනවද? මන්දීප. මන්දීප පිමින්න හරි. උලම් බහැලද? ඔය දිග මේකද කොට මේකද පිමින්න දැන්? සාමාන්‍ය
ඒකත් කියන්න ඕනේ. දිග වෙනස් ඒවා දෙක. අපිට වීඩියෝ එක ඔන් කරා නම් හොඳයි. පේනවනේ එතකොට. ආනික බිමින් ආනික. මේ පෑම් බට දෙකම එකම සයිස් වාගේනේ. ක්ලිප් දෙක. සද්ද වෙනස්ද? ඔව් සද්ද වෙනස් වෙනවා. ඔක මහත වැඩි වෙද්දි දිග වෙනස් වෙන එක තමයි අපිට ගන්න ඕනේ ගමයි. තව කාගෙත් තියෙන්නේ හරි එහෙමනම් ඇති. රයිට් එතකොට බලන්න එතකොට බලන්න ළමයි දැන් මේ විදිහට අපි පෑම් බට තුනක් අරගත්තා. මම ඕගොල්ලන්ට පෙන්නුවා. නේද? පෑම් බට තුනක් අරගෙන මේවා දිග වෙනස්. දිග එකිනෙකට වෙනස් පෑම් බට තුනක් අරගෙන ඒවට පිබිනකොට ඇහෙන හඬ එකිනෙකට වෙනස්. වඩා තියුණුම හඬක් ඇති වෙන්නේ කෙටි පෑම් බටේට පිඹිනකොට. නේද? එහෙමනම් මේ විදිහට දැන් මෙතන මේ පෑම් බටේට පිඹිනකොට ළමයි සද්දය ඇහෙන්නේ. මේ පෑම් බටේ ඇතුලේ තියෙන වායු කඳ කම්පණය වෙනවා. වායු කඳ කම්පණය වෙනවා. එතකොට වායු කඳන් කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩවල විවිධ හඬවල් නිපදවන්නේ කොහොමද? වායු කඳේ දිග වෙනස් කරනවා. වායු කඳේ දිග වෙනස් කරලා තමයි විවිධ හඬවල් නිපදවන්නේ. රයිට් ලියන්නකො මේම. ක්‍රියාකාරකම බලන්න. පළමුව දිගින් අඩුම පෑම් බටේට පිබින්න ඇසෙන හඬ හොඳින් ශ්‍රවණය කරන්න. පසුව දිගින් වැඩි පෑම් බටේ බී පිබින්න ඇසෙන හඬ හොඳින් ශ්‍රවණය කරන්න. ඉන්පසු දිගින් වැඩිම පෑම් බටේ සීද පිඹ ඇතිවන ශබ්දය හඳුනා ගන්න. කීප වතාවක් මේ ආකාරයට පෑම් බට පිඹින්න ඇතිවන ශබ්දයේ වෙනස හඳුනා ගන්න. රයිට් ලියන්න ළමයි. පෑම් බටවලට පිඹීමේදී පෑන් බටවලට පිඹීමේදී පෑන් බටවලට පිඹීමේදී ඇතිවන ශබ්දය ඇතිවන ශබ්දය එකිනෙකට වෙනස් බව ඇතිවන ශබ්දය එකිනෙකට වෙනස් බවත් ඇතිවන ශබ්දය එකිනෙකට වෙනස් බවත් වඩාත් තියුණු හඬක් ඇතිවන්නේ වඩාත් තියුණු හඬක් ඇතිවන්නේත් වඩාත් තියුණු හඬක් ඇතිවන්නේ කෙටි පෑම් බටේට කෙටිම පෑම් බටේට කෙටිම පෑන් බටේට
පිඹීමේදී බවත් කෙටිම පෑම් බටයට පිඹීමේදී බවත් නිරීක්ෂණය කළ හැක. නිරීක්ෂණය කළ හැක. හරි. හරි ළමයි. ඊට පස්සේ දැන් මේ ක්‍රියාකාරකම් අපිට මෙන්න මේ පල්ලෙහා තියෙන රූපවල විදිහටත් කරන්න පුළුවන්. ඊළඟ පිටුවේ තියෙන රූපේ විදිහටත් කරන්න පුළුවන්. බලන්න මේකේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ පළවෙනි රූපේ තියෙන්නේ ළමයි පෑම් බට වලින් හදාගන්න පුළුවන් පොඩි නලාවක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද මවුත් ඕගන් එක කියන එක? ඔව් සර්. මේ මවුත් ඕගන් එක කියන එක දැන් වෙසක් එකට ළමයි ඔය තොරන් එහෙම තිබ්බනම් මේව ඕන තරම් ගන්න තිබ්බ නේද? මේ විදිහේ නලාවක් තියෙනවා. ඔයගොල්ලෝ ළඟ නැද්ද මේවා එක? තියෙනවා නේද? ඕකට කියන්නේ මොකද්ද මේ? මවුත් ඕගන් තමයි. මවුත් ඕගන් එක. හැබැයි මේක අපිට ගෙදරදී හදාගන්න තියෙන එකක්. දැන් මේ වගේ මවුත් ඕගන් එකක් අපි ගෙදරදී හදනවා නම් ළමයි මේ පෑම් බටවලට අර පොඩි අර ඉපියා කියලා පොඩි කෑල්ලක් තියෙනවා. ආගේ කෑල්ල ගැහුවා නම් හරියටම හරි. මල්ලි ළඟ තියෙනවද මන්දීප? ඔස්සේගේ නම ඉපියා කියලා කියන්නේ ඒකට. ඒ සමහර නලාවල තියෙනවා ළමයි චූටි කම්පණය වෙන කෑල්ලක්. ඒ කෑල්ල දැම්මනම් මේක හරියටම හරි. මොකද දැන් මේක නිකම්ම බටේ තිබ්බම පිඹින්න අමාරුයිනේ. අපි පෑම් බටේට පිඹිද්දි දැක්කනේ. ඒ වෙනුවට අපි දානවා ඒ වාගේ චූටි කෑල්ලක්. ඒ දාපුවාම මේක හොඳට සද්ද එනවා. නිකම්ම පිඹින්න පුළුවන්. පහසුවෙන්. ඔයගොල්ලන් ගෙවල් වල පොඩි කට්ටිය ළඟ මේ වාගේ සෙල්ලම් බඩු ඇති. එතකොට දැන් මේකේ අපි කරන්නේ මේ දිග එකිනෙකට වෙනස් පෑම් බට හතරක් ගන්නවා. හතරක් නෙමෙයි කීයක්ද? හයක් නේද මෙතන තියෙනවා. දැන් මේ ක්‍රියාකාරකමේ ඕගොල්ලන්ගේ අච්චුපතේ මේ පෑම් බටවල දිගක් දීලා තියෙනවා ළමයි. කපන්න ඕන ප්‍රමාණය. මේ බලන්නකො මම ඒක ඔක්කොම දැම්මේ නැහැ. ටිකයි දැම්මේ. මේ බලන්න. මේකේ තිබ්බා මං හිතන්නේ දිග. නෑ නේ. නෑ මේකේ 6 පන්තියේ තියෙනවා. 6 පන්තියේ පොතේ තියෙනවා මේ පෑම් බට කපා ගන්න ඕන දිග. මේකක් හදන්න. රයිට්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් සරලව ගෙදරදී මේ පෑම් බට කීපයක් අරගෙන ඔය ඉවර වෙච්ච පෑන් කීපයක් අරන් ළමයි ඒකේ එක එක දිගට කපා ගන්න පුළුවන්. නේද? දැන් මේ වාගේ පෑනක් අරගෙන මේ පෑනේ ළමයි අපිට පුළුවන් මේ පල්ලෙහා කොටස නේද මේ පහළ කොටස අරගෙන දැන් මේකේ යට වැහිලානේ තියෙන්නේ අග කෙලවර. ඒතර අවුලක් නැහැ. ඒතර මේකේ මේ උඩින් අපිට අවශ්‍ය දිග ප්‍රමාණයෙන් කපන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් වීදුරුවකට ළමයි වීදුරුවට වතුර දාන්න ඕනේ. හැබැයි මේ වතුර දාන උස වෙනස් කරන්න ඕනේ. මන්දීප තියනවද වතුර එකක්? කරලා බලන්න. එක කෝප්පයක් තියෙනවා. ඒකට හැබැයි වතුර ප්‍රමාණය තමයි දාන්න වෙන්නේ. රයිට් බලමුකෝ අපි. ගන්නකෝ. ඔයාගේ වීඩියෝ එක ඔන් කරගෙන. වතුර බෝතලයක් වෙනම ගන්න. ඔන්න සද්දය අහන්න. දැන් ඉස්සෙල්ලාම වීදුරුවට අඩුවෙම වතුර පුරවන්න. හැන්දක් ගන්න පොඩි හැන්දක් තට්ටු කරන්න. හැන්දෙන් තට්ටු කරන්න. එතකොට සද්දය එනවා හොඳට. හරි. ඔය ඇති. ඉස්සෙල්ලාම ඕකට අපි පොඩි තට්ටුවක් දාමු. අතින් තියන්න එපා. මේසෙ උඩ තියන්න. පොඩි හැන්දක් නැද්ද? යකඩ හැන්දක්. අර මේ තේ හදන සීනි දාන හැන්ද.
ආයෙ හොඳයි. හරි. ඔය ප්ලාස්ටික් කැන්දක් නේද? ආ. හරි ගහන්න බලන්න. ඕකේ හැන්දේ අර ළමයි මේ අන්නේ පැත්තෙන් ගහන්න. ඒ පැත්තේ යටින් ගහන්න යට පැත්තෙන්. තට්ටු කරන්න. තව දෙපාරක් විතර තට්ටු ගන්න. රයිට්. ඔයගොල්ලන්ට සද්ද ඇහුණා නේද ළමයි? ඔව් සර්. හරි. දැන් ඕකට තව වතුර ටිකක් පුරවමු. දාන්නකෝ. තව ඔය වාගේ ප්‍රමාණයක් විතර දාන්න. රයිට් ඇති. දැන් බලන්න තට්ටු කරලා. හඬ වෙනස් නේද ළමයි? දැන් තව ටිකක් වැඩිපුර පුරවන්න. ආයෙ තට්ටු කරන්න. අන්න ඇහුණා. ඔව් හරි. දැන් එතකොට ඕගොල්ලන්ට පේනවා තව ටිකක් දාන්නකෝ. දැන් දාමු. හරි. දැන් ඕගොල්ලෝ දැක්ක ළමයි. එතකොට වීදුරුවේ තියෙන වතුර ප්‍රමාණය වෙනස් වෙනකොට හඬ වෙනස් වෙනවා. වීදුරුවේ තියෙන ජලය ප්‍රමාණය වෙනස් වෙනකොට හඬ වෙනස් වෙනවා. හරි ඇති. දැන් ඇති. නේද? එතකොට වීදුරුවේ තියෙන ජලය ප්‍රමාණය වෙනස් වෙනකොට හඬ වෙනස් වෙනවා ළමයි. දැන් මේකෙදී අපි දැනගන්න ඕන කාරණයක් තියෙනවා. මේ වතුර වීදුරුව සම්බන්ධයෙන්. මේ වතුර වීදුරුවේදී ළමයි කම්පණය වෙන්නේ මොකද්ද? හඬ වෙනස් වෙන්න හේතුව මෙන්න මේ වායු කඳේ උස. අපි ජලය ප්‍රමාණය වෙනස් වෙනකොට වෙනස් කරනකොට වෙනස් වෙන්නේ මේ වායු කඳේ උස. මේ වායු කඳේ උස වැඩි වෙන්න හඬේ තියුණු බව අඩු වෙනවා. වැඩිම තියුණු හඬක් එන්නේ මේ පළවෙනි රූපේ. වායු කඳේ උස අඩුයි නම්. වායු කඳේ උස වැඩි වෙනකොට හඬේ තියුණු බවත් අඩු වෙනවා. හරියට අර පෑම් බටේ වාගේම තමයි. පෑම් බටේ දිග අඩු වෙනකොටනේ හඬේ තියුණු බව වැඩි උනේ. එතකොට මේකෙත් මේ උඩ කොටස පෑම් බටේ වාගේ තමයි මෙන්න මේ කොටස ක්‍රියා කරන්නේ. මේක ඇතුලේ වාතය පිරීලා තියෙනවා. මේ පිරීලා තියෙන වාතය තමයි ළමයි කම්පණය වෙන්නේ. මේ පිරීලා තියෙන වාතය මේක ඇතුලේ පිරීලා තියෙන වාතය තමයි කම්පණය වෙන්නේ. එතකොට වීදුරුවට වැඩිපුර වතුර දාලා කියන්නේ මේ පළවෙනි එකේ වාගේ. වැඩිපුර වතුර දාලා කියන්නේ වායු කඳේ උස අඩුයි. ඒතර වායු කඳේ උස අඩුයි නම් හඬේ තියුණු බව වැඩි. පැහැදිලිද? එහෙමනම් මේ විදිහට මෙතනත් ඇත්තටම වායු කඳේ දිග තමයි බලපාන්නේ මේ හඬේ වෙනසට. හරි. එවනම් අපි චුට්ටක් මේ ක්‍රියාකාරකම් දෙක පහලින් මේව ලියාගමු ළමයි. හරි. ලියන්න මේම පළමු රූපයේ දැක්වෙන සර් 6 වෙනි පිටුවේ නේද? ඔව් 6 වෙනි පිටුවේ. පළමු රූපයේ දැක්වෙන පළමු රූපයේ දැක්වෙන
පළමු රූපයේ දැක්වෙන පෑම්බට නලාව පෑම්බට නලාවට පිඹීමේදී පෑම්බට නලාවට පිඹීමේදී එම පෑම්බට තුල ඇති වාතය කම්පණය වන විට පෑම්බට තුල ඇති වාතය කම්පණය වන විට එහි හඬ ඇතිවේ එහිදී මොකක්ද කිව්වේ එහි හඬ ඇතිවේ ඊට පස්සේ එහිදී පෑම්බටයේ දිග අඩුවන විට පෑම්බටයේ දිග අඩුවන විට හඬේ සංඛ්‍යාතය වැඩිවන බව නිරීක්ෂණය කළ හැකි වේ. හඬේ සංඛ්‍යාතය වැඩි වන බව නිරීක්ෂණය කළ හැකි වේ. තව රූල් කීයක් ඉඳ තියෙනවද? හතරක් තියෙනවා. හතරයි. හතරක් තියෙනවා සර්. හරි හරි. හතරක් තියෙනවා සර්. ඇති ජලය පිරි වීදුරු වලට ඒකටම ලියන්නේ ජලය පිරි වීදුරු වලට
තට්ටු කිරීමේදී තට්ටු කිරීමේදීද ජලය පිරි වීදුරු වලට තට්ටු කිරීමේදීද සර් ආයි චුට්ටක් ජලය පිරි වීදුරු වලට තට්ටු කිරීමේදීද මෙලෙසින්ම හඬ වෙනස් වීම සිදුවේ. මෙලෙසින්ම හඬ වෙනස් වීම සිදුවේ. එහිදී වීදුරුව තුල ඇති වායු කඳ වීදුරුව තුල ඇති වායු කඳ කම්පනයෙන් වීදුරුව තුල ඇති වායු කඳ කම්පනයෙන් හඬ ඇතිවේ. වායු කඳ කම්පනයෙන් හඬ ඇතිවේ. ළමයි අපි ඔයගොල්ලෝ දැකලා ඇති බටනලාව වාදනය කරනවානේ. බටනලාව වාදනය කරද්දී බටනලාවේ ළමයි කම්පණය වෙන්නේ බටනලාව තුල තියෙන වායු කඳ. ඒ කියන්නේ බටනලාව කියන්නේ වායු කඳක් කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩයක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ මවුත් ඕගන් එක වාදනය කරන හැටි? මේ මවුත් ඕගන් එක වාදනය කරන හැටි දැකලා තියෙනවද? දැන් අහලක් තියෙනවා. කොහොමද ගාන්නේ ලිසත් මට කියන්න. ලිසත් බටනලා වාදනය කරන්න පුළුවන්ද ලිසත්ට? අපි ලිසත්ගේ බටනලා වාදනයක් අහමුද ළමයි? ඒ බටනලා ගහන්න බෑ. මවුත් ඕගන් එක නේ සෝරි. මේ බටනලාව නේ මවුත් ඕගන් එක. මේ මවුත් ඕගන් එක වාදනය කරද්දි ළමයි ඔයගොල්ලෝ දැකලා ඇති මේක වාදනය කරන කෙනා එයාගේ මේ කට තියෙන තැන වෙනස් කරනවා. මේ මවුත් ඕගන් එක මේ මෙහෙට මෙහෙට ඔහොම යවනවානේ. එහෙම නේද කරන්නේ? මොකද්ද බටන් එකක් උගනවා කියන්නේ? මේකේ බටන් එකක් නම් මොකුත් තියනවද? මම දැකලා නෑ ළමයි එහෙම බටන් එහෙම තියනවද කියලා. මේකේ කරන්නේ යා මවුත් ඕගන් එක මෙහෙම අතින් අල්ලගෙන මෙහෙම එහෙට මෙහෙට අරගෙන යනවා. එතකොට ඒ අරගෙන යමින් ගමන් තමයි පිඹින්නේ. එතකොට දැන් එයා මේක දැන් එයාට එක නාදයක් වුණාම එයා දිග බටේට පිඹිනවා. නේද? ඊට පස්සේ කෙටි බටේට පිඹිනවා. එහෙම තමයි විවිධ හඬවල් හදන්නේ. අපි දන්නවා සංගීතයේ ස්වර 7ක් තියෙනවනේ. ඒ ස්වර වාදනය කරන්නේ එහෙමයි. එයාට සංඛ්‍යාතයේ අඩු ස්වරයක් වාදනය කරන්න ඕන නම් එයා පිඹින්නේ මේ පැත්තේ.
සංඛ්‍යාතයේ අඩු ස්වරයක් වාදනය කරන්න ඕන නම් එයා මේ බටේ දිග පැත්තෙන් පිමින්නේ මෙතෙන්ට පිමින්නේ. ඉහළ සංඛ්‍යාතයක් තියෙන ස්වරයක් වාදනය කරන්න ඕන නම් එයා බටේ මෙතෙන්ට පිමිනවා. ඒ විදිහට එයා කට තියෙන තැන වෙනස් කරන්න ඕන මේක වාදනය කරත්. ඒක නිසා තමයි මෙහෙම මේ මවුත් ඕගන් එක මෙහෙම තැනින් තැනට අරගෙන යන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න මවුත් ඕගන් එකක් බලමු වාදනය කරන හැටි වීඩියෝ එකක්. මවුත් ඕගන් කරන වීඩියෝ එක මවුත් ඕගන් දාන වීඩියෝ එක පේන්නේ නැද්ද? නෑ සර් අපිට 10ක් පේනද මේ ස්ක්‍රීන් එක हरी सर पेन जी जी कैसे हैं आप मुझे जानते नहीं हैं लेकिन मैं आपको जानता हूँ इंडिया में ඕන ටික බලමු. ෂෝයි ගැටි ගැටි නැහෙන්නේ ඇහෙන්නේ පේන්නේ හරි පොඩ්ඩයි ඉන්න පොඩ්ඩයි. ඇතිනේ ළමයි. හරි. දැන් එතකොට ඒ වාගේ ඔයගොල්ලෝ දැක්ක දැන් මවුත් ඕගන් එක අර ලිසත් කිව්වා වාගේ තියෙනවා පොඩි ඇණයක් නේ. පැත්තෙන් තියෙනවා අදින්න එකක්. ඒතකොට ඒකත් අදිනවා. රයිට් දැන් එහෙමනම් ඔයගොල්ලෝ දැක්කා මෙයා වාදනය කරද්දි කරන්නේ මේ කට මෙහෙම එහෙට මෙහෙට අරගෙන යනවා. එතකොට එයා මේ බටවලට මේ එක එක බටේට පිඹිද්දි විවිධ නාද ලබා දෙන්නේ. දැන් මෙතෙන්දී ළමයි ඇත්තටම කරන්නේ අපි දන්නවා මේ මවුත් ඕගන් එක වැඩ කරන්නේ කම්පණය වන මේ වායු කඳන් මගින්නේ මේකේ මේ හඬවල් එන්නේ. එතකොට මේ කම්පණය වන වායු කඳේ දිග වෙනස් කරලා තමයි විවිධ හඬවල් නිපදවන්නේ. දැන් බටනලාවේ කොහොමද විවිධ හඬවල් නිපදවන්නේ?
මේ අනිත් පැත්තේ රූපේ තියෙන බටනලාව. අර හිල් ටික නෑ තද කරලා. ඔව් බටනලාවේ බට ගොඩක් නෑනේ ළමයි. එක බටයයි තියෙන්නේ. දැන් එතකොට මේකට පිමිද්දි කොහොමද වායු කඳේ දිග වෙනස් කරන්නේ? අර මේ හිලෙන් යන හුලංගා තව හිල ඔය සංගීතය කරන ළමයි බටනලා වාදනය කරන ළමයි මේක ඉන්නවද? ඔන්න ඔය වෙලාවට කවුරුවත් ඉදින්නේ නැහැ. රයිට් අහගන්නකෝ එමනම් මේකේ පිමින්නේ මේමයි ළමයි. මේකේ සිදුරු 6ක් තියෙනවා. මේ සිදුරු 6 මේ බලන්න උඩ වාදකයා මේ ඇඟිලි වලින් වහගෙන ඉන්නේ. වහගෙන ඉඳලා එයා කරන්නේ මේ එක එක සිදුර විවෘත කරනවා. දැන් මේ B කියන සිදුර විවෘත කරොත් මේ පැත්තෙන් පිමින වාතය මෙතනින් එයා පිමිනවනේ. මේ පිමින වාතය B සිදුර විතරක් විවෘත කරොත් B ගෙන් එළියට යනවා. B ගෙන් එළියට යනවා. එතකොට කම්පණය වන වායු කඳ කියන්නේ මෙන්න මේකේ දිග. මේ ටිකේ දිග. දිග අඩුයි කම්පණය වන වායු කඳේ. එහෙමනම් B සිදුර විවෘත කරන්නේ උච්ච ස්වර වාදනය කරන්නේ. තියුණු හඬවල් ගන්න. ඊට පස්සේ එයා අපි හිතමු G කියන සිදුර අරින්නේ මේ ඔක්කොම වහලා තියෙන්නේ. මේ සිදුරු ඔක්කොම වහලා මේ G කියන සිදුර ඇරියොත් මෙතනින් පිමින වාතය එළියට යන්නේ G කියන සිදුරෙන් මෙතනින් යන්නේ. එහෙමනම් දැන් කම්පණය වන වායු කඳේ දිග වැඩි. නේද? ඒ කියන්නේ ඇතිවන ස්වරයේ තියුණු බව අඩුයි. ඔන්න ඔය විදිහට මේ සිදුරු විවෘත කිරීමෙන් වැසීමෙන් විවිධ හඬ නිපදවනවා. ඒ වගේම මෙතෙන්දිත් වෙන්නේ වායු කඳේ දිග වෙනස් වෙනවා. වායු කඳේ දිග වෙනස් කරලා තමයි විවිධ හඬවල් හදන්නේ. රයිට් එහෙමනම් ඔන්න ඔය විදිහට ළමයි වායු කඳන් කම්පණය වීමෙන් හඬ නිපදවන භාණ්ඩවල විවිධ හඬවල් නිපදවන්නේ කොහොමද? කම්පණය වන වායු කඳේ දිග වෙනස් කරලා. අපි බටනලා වාදනයකුත් අහමුද ළමයි? බටනලාව දැකලා නැද්ද? අහලා නැද්ද ඕගොල්ලෝ? තියෙනවා. කාට තාතර පුළුවන්? අපේ. ඔයා මියුසික් කරන්නේ නේද? අනිත් දවසේ අරන් ඇවිල්ලා පිමින්නකෝ. ඒක කැඩිලා. අයියෝ. මේ පන්ති එක්කෙනෙක් ඉන්නවා මේ ළඟ එක්කෙනෙක්. ඕගොල්ලන්ට දැන් පන්ති පටන් ගත්තාම එයාව හම්බ වෙයි. ආගන්න මෙන්න බලන්න. පෝස පේන්නේ නැහැ. Hari. Good grammar and spelling are important, but if you want to write essays that inspire, messages that forge brighter connections,
දෙක ගන්න ගත්තනේ. හරි ඇති. එතකොට ඕගොල්ලෝ දැක්කා එතකොට බටනලාව පිබිද්දී අර මොකද්ද මේ සිදුරු විවෘත කරන වහන හැටි. එහෙමනම් මේ විදිහට දැන් අපේ පාඩමට අදාළව අපි කතා කරොත් ළමයි මේ වාගේ සංගීත භාණ්ඩයක් වායු කඳන් කම්පණය වීමෙන් හඬ නිපදවන භාණ්ඩයක විවිධ හඬ නිපදවන්නේ කම්පණය වන වායු කඳේ දිග වෙනස් කරලා. හරි අපි යමු ටියුට් එකට. හරි මේකේ තියෙනවා වායු කඳන් කම්පණය කිරීමෙන් හඬ උපදවන භාණ්ඩ ලැයිස්තුවක් ලියන්න කියලා. හරි ලියන්න බලන්න තනියම. වායු කඳන් කම්පණය කිරීමෙන් හඬ නිපදවන භාණ්ඩ ලැයිස්තුවක්. ඉක්මනින් ලියමු. වායු කඳන් කම්පණය වීමෙන් හඬ නිපදවන භාණ්ඩ ලැයිස්තුවක්. ටියුට් එක මෙන්න මේක ලියන්න ළමයි. වායු කඳන් කම්පණය කිරීමෙන් හඬ උපදවන භාණ්ඩ ලැයිස්තුවක් ලියන්න. දහයක් ලියන්න 10ක්. සර් 7ක් ලිව්වා. 7ක් ලිව්වා රයිට්. 8ක් ලියපු කවුරුවක් නැද්ද? හරි කියන්න පුතේ ඔයා ලියපු ටික. ඔන්න අහගන්න අනිත් අය අඩුපාඩු තියෙනවා නම් ලියා ගන්න. නම කියන්නද? ආ කියන්න. බටනලාව. බටනලාව එකින් එක කියන්න ඉඳලා. හරි. සැක්සෆෝනය. මොකද ඇහුන්නේ නැහැ? සැක්සෆෝනය. සැක්සෆෝනය සැක්සෆෝනය හරි. හොරනෑව. හොරනෑව හරි අර පෙරහැරේ පිමින එකට හොරනෑව කියන්නේ. හක්ගෙඩිය. හක්ගෙඩිය. ට්‍රම්පට් එක. ට්‍රම්පට්. මෙලෝඩිකා. මෙලෝඩිකා. මවුත් ඕගන්. මවුත් ඕගන්. රයිට්. ඔකේ. මන්දිව කියන්නේ. බටනලාව. ඔව්. හක්ගෙඩිය. හක්ගෙඩිය. හොරනෑව. හරි. කොම්බුව. මොකද්ද? කොම්බුව. කොම්බුවා හරි.
කොන්දුව මවුත් ඕගන් එක මවුත් ඕගන් එක මෙලෝඩිකාව මෙලෝඩිකා ට්‍රම්පට් ට්‍රම්පට් සැක්සෆෝන් සැක්සෆෝනේ. එතකොට එයා කොම්බුව කියන එකත් ලිව්වා. අර කිව්වට වැඩිපුර තිබ්බා. රයිට්. තව වෙනස් ඒවා තියන අය කියන්න වෙනස් ඒවා තියෙනවනම්. ලියන්න සර්පිනාවත් ළමයි හුලං ගහලා තමයි මේ වාදනය කරන්නේ. සර්පිනාව. තව එකක් සර්පිනාව හරි. ඊට පස්සේ තව තියෙනවා ළමයි ඔය බටනලාව වාගෙම එකක් තියෙනවා මේ බටහිර සංගීතයේ රෙකෝඩර් එක කියලා. රෙකෝඩර්. ඒකේ නම රෙකෝඩර්. ඒකත් බටනලාව වගේම තමයි මේ රෙකෝඩර් එක කියන එක ළමයි. චුට්ටක් බලන්න රෙකෝඩර් වාදනයක්. ඒකට කියන්නේ රෙකෝඩර් එක කියලා. ඇති. එතකොට ඒ සංගීත භාණ්ඩයට කියන්නේ රෙකෝඩර් එක කියලා. ඒකත් ළමයි වායු කඳ කම්පණයෙන් අන්නිපදවන භාණ්ඩයක්. රෙකෝඩර්. ඔව් කියන්නේ. තියෙනවා ගහන්න දන්නේ. රෙකෝඩර් එක තියෙනවා ගහන්න දන්නේ නැහැ. ඔව් පුරුදු වෙන්න. ඉතින් මේ දවස්වල ගෙදරනේ ඉන්නේ. නිකන් ඉන්න ගමන් රෙකෝඩර් එක ගහන්න. ගහලා පුරුදු වෙන්න. ඔය තියනවා ළමයි. ඇත්තටම මේ අපි ඔය දැන් මේ දවස්වල ඔයගොල්ලෝ ඉතින් අතේ ෆෝන් එකේම අම්මා දෙන්නේ නැහැ ෆෝන් එක ෂෙයාරට. හරි. ඒවා බලන්න අම්මත් එක්කම බලන්න මේ මොකද්ද තියෙනවා මේ ඔය රෙකෝඩර් එහෙම ඕවා හැම එකක්ම ළමයි ඔය උපකරණ මේ ක්‍රියා කරන හැටි ඕවා පුරුදු වෙන හැටි ටියුටෝරියල් වීඩියෝ තියෙනවා. ඒකේ ඕනනම් ඔය සර්ච් කරලා බලන්න YouTube එකේ how to play recorder කියලා. එතකොට එකේ ඉඳන් කොහොමද රෙකෝඩර් ගහන්න කියලා දෙයි. ඔව්. රෙකෝඩර් ප්ලේ කියලා ගහුවා. ඔව් එහෙමත් පුළුවන්. මේ ටියුටෝරියල් වීඩියෝ ඒවා තියෙනවා ගොඩක්. ඉතින් ඔයගොල්ලන්ට මේ දවස්වල ඔය ඉස්කෝලේ වැඩ නැති වෙලාවට චුට්ටක් ඒවා බලන්න බලලා ඒවා පුරුදු වෙන්න. අතපහු කරගන්න එපා ඉගෙන ගන්න වැඩ. නමුත් ඉතින් ඒවා හරි ෂෝක් ඉතින්. ඔය බටන්ලාවක් එහෙම වාදනය කරන්න පුළුවන් නම් හරි වටිනව නේද? නිකන් ඉන්න වෙලාවට ගෙදර කම්මැලිකමට නේද? මේවා ඇත්තටම අපි පුරුදු වෙන්න ඕන ළමයි මේ කවුරුවත් තරඟ කරන්න ඒවට නෙවෙයි. අපේ විවේක කාලය යහපත් විදියට ගත කරන්න නේද? අපේ ඒවා හොඳයි ඇත්තටම මානසික සෞඛ්‍යයට ඒ වාගේ ගොඩාක් වැදගත්. ඒ වාගේ සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් එක. හැබැයි ඔය මේ දැන් එහෙම මෙහෙමයි ඉතින් එක එක්කෙනාගේ ආකල්ප ඒ වාගේ දේවල් වෙනස් නේද? සමහරු කැමති බොහොම ගෝසාකාරී සංගීතයට නේද? මේ ඔය හයියෙන් ලොකුවෙන් සද්ද දාගෙන සින්දු අහන්න එහෙම කැමති අයත් ඉන්නවා. ඊට වැඩි ඉතින් මම නම් කැමති ඒ වාගේ බොහොම මේ හිමින් ඇහෙන ඔය වාගේ රස විඳින්න පුළුවන් ඒ වාගේ සංගීතයේ ඊට වඩා ඉතින් මේ එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් කාගේවත් එක හරි වැරදි කියන එක නෙවෙයි මං කියන්නේ. වඩාත් හොඳයි මේ වාගේ දෙයකට පුරුදු වෙන එක. මේ වාගේ දෙයක් වාදනය කරන්න බැයි නම් අහන්න පුරුදු වෙන්න. වාදනය කරන්න ඕගොල්ලන් නම් පුළුවන්. ඕගොල්ලන්ට ළමයි දැන් ගොඩාක් කල් තියෙනවා තව පුරුදු වෙන්න.
දැන් මං නම් ඉතින් වාදනය කරන්න උත්සාහ කරන්නේ මං අහනවා. මොකද වාදනය කරන්න ඉතින් මට දැන් ඒක පුරුදු වෙන එක හොඳයි. එහෙම පුළුවන් නම්. බැරිත් නෑ ඉතින්. මේ නමුත් ඒකට යොදනවට වැඩිය කාලය මට වෙනත් දේවල් තියෙනවා යොදන්න. ඉතින් මගේ විවේක වේලාවට මං අහනවා. ඒවා. එහෙම පුරුදු වෙන්න. හරි. හරි ඊට පස්සේ මොකද මන්දීප? මොකුත් ඇහුවද කවුරුවත් නෑ නේද? හරි. බලන්න අන්තිමට තියෙනවා 6 වෙනි පිටුවේ වායු කඳන් කම්පණය කිරීමෙන් හඬ උපදවන භාණ්ඩවල හඬේ සංඛ්‍යාතය වෙනස් කිරීමට ඇති උපක්‍රම මොනවාද? දැන් අපි කතා කරේ ඒවා ටික නේද? ඒතර කොහොමද ළමයි විවිධ සංඛ්‍යාතයේ හඬවල් නිපදවන්නේ මේ භාණ්ඩ වලින්? කියන්නකෝ. මොකද්ද වෙනස් කරන්නේ? කම්පණය වන වායු කඳේ දිග වෙනස් කරනවා. කම්පණය වන වායු කඳේ දිග වෙනස් කරලා තමයි විවිධ හඬවල් නිපදවන්නේ. හරි. ලියන්න එහෙමනම් මේම වායු කඳන් කම්පණය කිරීමෙන් වායු කඳන් කම්පණය කිරීමෙන් වායු කඳන් කම්පණය කිරීමෙන් හඬ නිපදවන භාණ්ඩවල කම්පණය වන වායු කඳේ දිග වෙනස් කිරීමෙන් කම්පණය වන වායු කඳේ දිග වෙනස් කිරීමෙන් මොකද්ද කිව්වේ? කම්පණය වන වායු කඳේ දිග වෙනස් කිරීමෙන් කම්පණය වන වායු කඳේ දිග වෙනස් කිරීමෙන් විවිධ හඬ නිපදවනු ලැබේ. කම්පණය වන වායු කඳේ දිග වෙනස් කිරීමෙන් විවිධ හඬ නිපදවනු ලැබේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා තන්තු නැත්තම් දඬු කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ. තන්තු දඬු කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ. හරි. බලන්න ළමයි ටියුට් එක ඕගොල්ලන්ට තියෙනවා මේ තන්තු කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩයක් නිර්මාණය කරන්න. හදලා තියෙනවද? මන්දි ඔව්. ඔයාගේ গিitar එකක් හදලා තියෙනවාසේ ඕන්නම් ඊළඟ දවසේ මට গিitar එකක් හැදුව හැකි. මේක හදපු එක තියෙනවද? ඕක හදපු එක තියෙනවාසේ ඒත් එක තමයි අබලන් වෙලා තියෙන්නේ. තාම වාදනය කරන්න බෑ බාගෙටද හදලා තියෙන්නේ? නෑ ඒක දැන් ගොඩක් කල් හදලා. ඔව්. අබලන් වෙලා තියෙන්නේ දැන්. අබලන් වෙලා. එහෙමනම් ඒක ලබන සතියේ ප්‍රතිසංස්කරණය කරලා ගමු. රයිට්. ඒක හොඳයි. එහෙමනම් හදලා තියන්න අපිට බලන්න මේක. දැන් මේකේ තියනවා ළමයි මේකට කියන්නේ ටින් වීණාව කියලා. ටින් වීණාව. එතකොට මේක හදන්නේ මෙහෙමයි. අපිට ඕනෑ මේකට අඩි 2ක් දිග සහ පළල අඟල් 6ක් පමණ වන තුනී ලෑලි කැබැල්ලක්, පිරිසුදු සැමන් ටින් එකක්, යකඩ ඇණයක්, යකඩ ඇණ 4ක්, බෝල්ට් ඇණ 4ක්, තුනී ප්ලාස්ටික් තහඩු කැබැල්ලක්, වෙනස් විස්කම්බයෙන් දිග සෙන්ටිමීටර් 45ක් වන එකම වර්ගයේ කම්බි 4ක්. ඒ කියන්නේ ළමයි කඹ කම්බි 4ක් වාගේ ගන්න ඕනේ. හැබැයි කම්බි වල මහත වෙනස් වෙන්න ඕනේ.
හරි මේ කියන විදිහටම හදන්න ගියාම නම් ටිකක් මහන්සි වෙන්න ඕන ඇත්තටම මේ උපකරණේ හදන්න. බලන්න මේකේ තියෙනවා ලෑලි කැබැල්ලගෙන රූපේ දැක්වෙන පරිදි එහි කෙලවර යකඩ ඇන සවිකර ඒ වාට ගැට ගැසාගත් කම්බි සැමන්ටින් එකෙන් විදගත් සිදුරු වලින් පිටතට ඇද ගන්න. අපි ඉස්සෙල්ලාම කරන්නේ ළමයි මේ ලෑලි කෑල්ල අරගෙන මේ ලෑලි කෑල්ලේ මෙන්න මේ පිටිපස්සේ මම පෙන්නන්නම්. මේ පිටිපස්සේ යකඩ ඇන 4 හයි කරගන්නවා මේ මෙතන. මෙතන යකඩ ඇන 4 හයි කරගන්නවා මේ පෙන්නන තැන. හරි මේ යකඩ ඇන 4 හයි කරගෙන මේකේ කම්බි 4 මහත එකිනෙකට වෙනස් කම්බි 4 තදින් ගැට ගහලා ටින් එකේ පිටිපස්සේ සිදුරු 4ක් විදිනවා. සිදුරු 4ක් විදලා ඒ සිදුරු 4න් කම්බි 4 එළියට ගන්න. එළියට අරගෙන ටින් එක මේ ලෑල්ලට හයි කරගන්නවා ළමයි. ඊට පස්සේ ලෑල්ලේ අනිත් පැත්ත විදලා මෙතෙන්ට දානවා බෝල්ට් ඇන 4ක්. ඔයගොල්ලෝ දන්නවා බෝල්ට් ඇන කියන්නේ අර නට් එකක් තියෙන උඩින් හිර කරන්න පුළුවන්. ඇන 4ක් දාන්න. ඇන 4ක් දාලා මේ බෝල්ට් ඇනේ ළමයි උඩ කෙරවලේ කම්බිය ගැට ගහනවා. මේකේ බෝල්ට් ඇන දාන්නේ මේකයි. මේ බෝල්ට් ඇනේ කරකවලා කම්බිය හිර කරන්න පුළුවන් වෙන්න ඕන. ඒතර බෝල්ට් ඇනේ කම්බිය බෝල්ට් එක නැත්තම් බෝල්ට් ඇන නැත්තම් කම්බිය හිර කරන්න පුළුවන් විදිහේ මොනවා හරි උපක්‍රමයක් මේ පැත්තට දාන්න වෙනවා. හිර කරන්න මේ කම්බිය හොඳට අදින්න පුළුවන් වෙන්න එපා. ඒකයි බෝල්ට් ඇන දාන්නේ. හරි. ඊට පස්සේ මේ බෝල්ට් ඇන වලට යටින් ලෑල්ල උඩ තියෙනවා පොඩි ලී පතුරක්. මේ ලී පතුර ළමයි මේ පල්ලෙහාට පිටිපස්සට ඇදපුවාම කම්බිය තවත් හොඳට හිර වෙනවා. කම්බිය හොඳට හිර වෙනවා ලී කෑල්ල මෙහාට ඇදපුවාම. මේ ලී කෑල්ල මේ කම්බිය යටින් දාලා කම්බිය යටින් දාලා මෙහෙට අදිනවා. තල්ලු කරනවා. එහෙම තල්ලු කරපුවාම කම්බි ටික හොඳට හිර වෙනවා. එහෙමයි කරන්නේ. ඊට පස්සේ ඔහොම කම්බි ටික හිර කරගෙන මේ වීණාව වාදනය කරන්නවලු. එහෙම වාදනය කරද්දි මේක වෙනස් කරන්න කියනවා මෙන්න මේවා. මේ බලන්න. සකස් කරගත් උපකරණෙහි කම්බිවල දිග වෙනස් කරන්නලු. කම්බිවල දිග සහ ඒවා ඇදී ඇති ප්‍රමාණය වෙනස් කළ හැකිදයි බලන්න. ඔබ සකසාගත් උපකරණයේ සීරු මාරු කරමින් තාලයට වාදනය කරන්න. දැන් මෙහෙමයි වෙනස් කරන්නේ. කම්බිවල දිග වෙනස් කරන්නේ ළමයි මේ ප්ලාස්ටික් කෑල්ල තියෙන තැන වෙනස් කරනවා. ප්ලාස්ටික් කෑල්ල වමට දකුණට අරගන්න. එතකොට මේකේ වාදනය කරන්නේ මෙන්න මෙතනින් මේ හරියෙන් වාදනය කරන්නේ. මේ කම්බි වාදනය කරන්නේ මේ හරියෙන්. එතකොට මේ ප්ලාස්ටික් කෑල්ල ළමයි මේ පැත්තට ගත්තාම කම්බියේ දිග වැඩි වෙනවා වාදනය කරන කොටස. මෙහාට ගත්තාම කම්බියේ දිග අඩු වෙනවා. ඒ විදිහට වාදනය කරා. ඊට පස්සේ කම්බිය ඇදිලා තියෙන ප්‍රමාණය වෙනස් කරන්නේ. ඇදිලා තියෙන ප්‍රමාණය වෙනස් කරන්නේ මෙන්න මේ බෝල්ට් ඇනේ හිර කරනවා. බෝල්ට් ඇනේ කරකවනවා. බෝල්ට් ඇනේ කරකවද්දි කම්බිය හිර වෙනවා. අනිත් පැත්තට කරකවද්දි බුරුල් වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි වෙනස් කරන්න තියෙන්නේ. ඒතර ඔය ටික වෙනස් කර කර අපි මේක වාදනය කරනවා. එහෙම වාදනය කරද්දි ළමයි කම්බිය ඇදිලා තියෙන ප්‍රමාණය වෙනස් වෙනකොට කම්බිය ඇදිලා තියෙන ප්‍රමාණය වෙනස් වෙනකොට මෙයාගේ හඬ වෙනස් වෙනවා. හඬේ තියුණු බව වැඩි වෙනවා. ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි වෙන්න හඬේ තියුණු බව වැඩි වෙනවා. ඒ වගේම කම්බිය දිග අඩු වෙනකොට හඬේ තියුණු බව වැඩි වෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති ළමයි গিitar එකක් වාදනය කරද්දී গিitar එකත් මේ විදියට තමයි වාදනය කරන්නේ. গিitar එක ඉස්සරහා තියෙනව නේද ඇන? කාගේවත් නැද්ද ගෙදරක গিitar එකක්? ලිසත් ගාව තියෙනවා. ලිසත් තියෙනවද? ලිසත් නින්ද ගින්ද? ඔව්. කෝ ලිසත්? ඇයි සර්? නින්ද ගින්ද හිටියේ? නෑ සර්. গিitar එකක් තියෙනවා කියන්නේ? තියෙනවා. ඉතින් හරිනේ නා අපිට අහන්න පුළුවන්. අරන් සර්. ගන්න. ඔව් කියන්න. කාගේ? පුතේ චුට්ට. ඇවි
හරි දා රයිට්. ලිසත් ඕකේ පෙන්වන්නකෝ අර කෙරෝලේ අපිට මේ ওই කම්බි හිර කරන ඇන ටික. අනිත් පැත්තේ උඩ කම්බිය හිර කරන්න ඇන වාගයක් තියෙන ඉස්සර ආන්න රයිට්. මේ බලන්න. දැන් මේ ඇන ටික කරකවල චුට්ටයි ඉන්න මම ඒක පෙන්වන්නම්. හරි මේ ඇන කරකවලා මේ කම්බිය හිර කරන්න. මේවා කරකවද්දි කම්බිය හිර වෙනවා ළමයි. ඒ විදියට. එතකොට කම්බිය හිර කරන ප්‍රමාණය වැඩි නම් වැඩිපුර හිර කරපුවාම ඇතිවන හඬේ තියුණු බවත් වැඩි. නැත්නම් සංඛ්‍යාතය වැඩි වෙනවා. ආයෙ ලිසත් මේක වාදනය කරද්දි මේ හැන්ඩල් එකේ මේ බඳේ තැන් වලින් අල්ලනවා නේද? අන්න එහෙම අල්ලනවා ළමයි. ඔය තියෙන ඔය හරහට ගහපු මේ යකඩ පටි වාගේ තියෙන ඔය තැන් වලින් අල්ලනවා. ඔය තැන් වලින් අල්ලලා කරන්නේ කම්පණය වන කම්බිය දිග වෙනස් කරනවා. කම්පණය වන කම්බිය දිග වෙනස් කරන එකයි කරන්නේ ඒකෙන්. එතකොට ඕකෙදී දිග අඩු වෙනකොට කම්බිය දිග අඩු වෙනකොට හඬේ තියුණු බව වැඩි වෙනවා. හඬේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ලිසත් ඔයා පිටිපස්සට ගියා නම් හරි. අන්න එහෙම ගියා නම් හරි. ඔය හරි. හරි. එතකොට බලන්න ඕකේ දැන් ලිසත්ගේ අත පහලට ගේනකොට පහලට ගෙනල්ලා කම්බිය අල්ලනකොට දැන් කම්බිය කොටයි. කම්බිය කෙටි. එතකොට කම්බිය කෙටි වෙනකොට හඬේ තියුණු බව වැඩි වෙනවා ළමයි. ඔයාලට පුළුවන් ද ස්වර කීපයක් වාදනය කරන්න? අහන්නකො සද්දේ ළමයි. ඇහෙන්නේ නැහැ. ලිසත්ගේ මයික් එකේ මොනවා හරි ස්පීකර් එකේ මයික් එකේ අවුලක් තියෙනවා. රයිට් කමන්නේ අපි අනිත් දවසේ බලමු ළමයි. අපි අනිත් දවසේ බලමු. ලිසත් අනිත් දවසේ අපිට මේ ඕකේ සාරී ගාමා ඒ ස්වර ටික වාදනය කරලා පෙන්නන්න. හරි දැන් වෙන පන්තියක් තියෙනවා. ඒකින්ද අපි දැන් නවත්තමු. මේ ලබන සතියේ අපි බලමු වාදනය කරලා. පුළුවන් නේ ලිසත්? පුළුවන් සර්. රයිට්. ස්වර ටික වාදනය කරලා පෙන්නන්න අපිට ලබන සතියේ. එතකොට මන්දීපගේ ටින් වී දානතු වාදනය කරලා අපි බලමු තත්කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ අපි ලබන සතියේ කතා කරමු. රයිට්. එහෙමනම් අද අපි පන්තිය නවත්තනවා පුතේ. හැමෝටම ආයිබෝවන්. අපි ලබන සතියේ බලමු ඊටු ටික. ආයිබෝවන් සර්.